හරි. එතකොට මෙතන අපි දැන් මේ බෙදාගත්තේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. ඊට පස්සේ දෙවනි වාක්‍යයේ දෙවනි එකේ තියෙනවා. අතර මේක එකක් කියලා සලකන්න ඕන. දෙවනි එකේදී තියෙනවා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. තුන්වෙනි එකේ තියෙනවා කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. ඊළඟට හතරවෙනි එකේ තියෙනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. පස්වෙනි එකේ තියෙනවා අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. ඊට පස්සේ හයවෙනි එකේ තියෙනවා අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. ඊට පස්සේ හත්වෙනි එකේ තියෙනවා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. හරිනේ? මෙහෙම හතක් තියෙනවා. වාක්‍ය හතක් තියෙනවා මෙතන මේ හේතු ප්‍රත්‍යයට අදාළව. එතකොට මේ වාක්‍ය හත අපි ගත්තොත් මේ පළවෙනි වාක්‍යය කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියන වාක්‍යයේ තියෙන්නේ කුසලෝ කුසලස්ස කියලා. එතකොට මේ දෙවැනි එකේ තියෙන්නේ කුසලෝ අභ්‍යාකතස්ස කියලා. තුන්වෙනි එකේ තියෙන්නේ කුසලෝ කුසලස්සච අභ්‍යාකතස්සච කියලා. හතරවෙනි එකේ තියෙන්නේ දැන් කුසල පද තුන ඉවරයි. හරි? කුසල තුන ඉවරයි. ඒතර මේ පළවෙනි එක, මේ දෙවෙනි එක, මේ තුන්වෙනි එක. ළඟට හතරවෙනි එකට ආවෙන් පස්සේ තියෙන්නේ අකුසල පද. ඒකේ තියෙන මොකද්ද? අකුසලෝ අකුසලස්ස. පස්වෙනි එකේ තියෙන්නේ අකුසලෝ මෙන්න මේක අපි යන්නේ අභ්‍යාකතස්ස. හයවෙනි එකේ තියෙන්නේ අකුසලෝ අකුසලස්සච අභ්‍යාකතස්සච කියලා. හත්වෙනි එකේ තියෙන්නේ අභ්‍යාකතෝ අභ්‍යාකතස්ස කියලා තියෙන්නේ. ඒතර මේ විදිහට තමයි සංඛ්‍යා 7 යෙදෙන්නේ. පැහැදිලිනේ? ඒතර මේ පළවෙනි තුන මොනවාද? කුසල පද තුනක්. හරි? මෙන්න මේ තුන කුසල පද. ඊට පස්සේ මේ තුන අකුසල පද. මේක අභ්‍යාකත පද. ඒතර මේ විදිහට මේ ටික අපි බෙදා ගන්න දැනගන්නට ඕනේ. හොඳයි. එතකොට මේ සංඛ්‍යා මේවා හතක් තියෙනවා කියලා කිව්වනේ නේ. කුසලෝ කුසලස්ස කුසලෝ අභ්‍යාකතස්ස කුසලෝ
කුසලස්සච අභ්‍යාකතස්සච ඊළඟට අකුසලෝ අකුසලස්ස අකුසලෝ අභ්‍යාකතස්ස අකුසලෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ඊළඟට අභ්‍යාකතෝ අභ්‍යාකතස්ස කියලා. එතකොට මේ තුනට කිව්වා කුසල පද, මේ තුනට කිව්වා අකුසල පද, මේකට කිව්වා අභ්‍යාකත කියලා. මේ එක පදයක්. මේ එකක් කියනවා, මේක එකක් කියනවා, මේකට සංඛ්‍යාවක් කියලා. හරි. මේකක් එක සංඛ්‍යාවක් කියලා සලකනවා. හරි. එතකොට මේ වගේ ගත්තාම සංඛ්‍යා කීයක් තියෙනවද මෙතන? 7ක් තියෙනවානේ. කුසලේවා 3යි, අකුසලේවා 3යි, අභ්‍යාකතේවා 3යි. දැන් අපිට තව තැනක් පෙරලා ගන්න වෙනවා. ඒ තමයි දැන් අපේ විභංග වාරයේ පළවෙනි තැන ඉන්නේ. විභංග වාරයේ හේතු කියන තැන තමයි ඉන්නේ පොතේ. ඊට පස්සේ මේ සංඛ්‍යා වාරය කියලා එකක් තියෙනවා. සංඛ්‍යා වාරය පටන් ගන්නේ 142 වෙනි පිටුවේ. හරි. හරි නේද? 142 වෙනි පිටුවේ. එතකොට එතන ඔය ගණනා හේතු මූලකං කියන එකට යටින් තියෙනවා හේතුයා සත්ත ආරම්මනේ නව අධිපතියා දස අනන්තරේ සත්ත. අන්න ඔය විදිහට දිගට මේ ඉලක්කම් ටිකක් කියාගෙන යනවා ප්‍රත්‍ය වලට සම්බන්ධ කරගෙන. හේතුයා සත්ත ආරම්මනේ නව කියලා අවසානයේකට දාලා තියෙනවා සුද්ධ කියලා වචනයක් වරහන් ඇතුලේ. එතන හම්බුණා නේද පෙළේ? හරි. එතකොට දැන් මේ හේතුයා සත්ත කියලා කියවනේ. හේතුයා කියන්නේ හේතු ප්‍රත්‍යයට අදාළ වූ විස්සර්ජනයේහි හේතු ප්‍රත්‍යයට අදාළව සත්ත කියලා කියන්නේ 7ක් තියෙනවා. සත්ත විස්සර්ජනානි. විස්සර්ජනයෝ 7ක් තියෙනවා කියලා කියන්නේ මෙතන මේ. ඒතර හේතු ප්‍රත්‍යයට අදාළ වෙන කුසල ත්‍රිකයේ විස්සර්ජන 7ක් තියෙනවා. ඒක තමයි කිව්වේ. හරි? ඒක පැහැදිලි නැවටමනේ. එතකොට සුද්ධ සංඛ්‍යාවලදී සුද්ධ සංඛ්‍යා පාඩම් කරන්න කියලා මම කියවනේ කොලයක් එහෙම දීලා පාඩම් කරන්න කියලා කිව්වනේ. එතකොට මේ සුද්ධ සංඛ්‍යාවලදී අපි එතන පාඩම් කරද්දී හේතු වලට අදාළව පාඩම් කරානේ. හේතු ප්‍රත්‍යයාගේ සුද්ධ සංඛ්‍යා වාරේහි සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍යවන්නා වූ හේතුසය යන මෙම ධර්මයෝ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවන්නා වූ ධර්මයෝ වෙත්. සංඛ්‍යා සතකි සුදුසු පරිදි එක්වර ප්‍රත්‍යවන්නා වූ සහජාත මහා මධ්‍යම ප්‍රත්‍යයන් සහ අධිපති ඉන්ද්‍රිය මග්ගයයි ප්‍රත්‍ය මුළු ගණන 12කි කියලා නෝ වාක්‍යයක් පාඩම් කරගන්න කියලා කිව්වා. හරි. ඉතින් දැන් මෙතනදී මේක මෙන්න මෙහෙම දෙයක් එන්නේ මෙතනදී මේ සුද්ධ සංඛ්‍යා වලනේ ස්වરૂපාර්ථ කියන්නේ අර හේතුයා සත්ත්‍ය කියලා එකක් තිබ්බනේ නේද? හේතුයා සත්ත්‍ය කියලා දැක්කනේ සුද්ධ සංඛ්‍යා වාරේ පාඩයක්. අන්නේ පාඩයට අදාළව තමයි මේ ස්වરૂපාර්ථ ටික මෙතන මේ කියන්නේ. ඒ කියන්නේ සංඛ්‍යා 7ටම අදාළ වෙන ඒවා සාමාන්‍ය වශයෙන් තමයි මෙතන මේ විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් කුසලෝ කුසලස්ස කුසලෝ අකුසලස්ස කියලා ඒවා ඇතුළේ දේවල් විග්‍රහ කරන්නේ නැහැ. සාමාන්‍ය වශයෙන් මේ හේතු ප්‍රත්‍යයට අදාළ වෙන විස්සර්ජන 7ට අදාළ වෙන ස්වરૂපාර්ථ ටික තමයි මෙතන මේ කියන්නේ සුද්ධ සංඛ්‍යාවලදී. හරි. ඒතර අපි කරන්නේ මොකක්ද? මේ සමස්තේම ස්වરૂපාර්ථ ටිකනේ එතන විස්තර විග්‍රහ වෙන්නේ. ඒ හේතුයා සත්ත්‍ය කියන තැනට අදාළව අන්න ඒක අපි ඉගෙනගෙන ඉවර වෙලා සමස්තය ඉගෙනගෙන ඉවර වෙලා මේ එක පාඩයක් ඇතුලේ එක සංඛ්‍යාවක් ඇතුලේ කුසලෝ කුසලස්ස කුසලෝ කුසලෝ අභ්‍යාකතස්ස කුසලෝ කුසලස්සච අභ්‍යාකතස්සච කියලා ඔහොමම තියෙන සංඛ්‍යා 7 ඇතුලේ තියෙන ස්වરૂපාර්ථ ටික අපි දෙවෙනි අධ්‍යයනයේදී තමයි බෙදාගන්නේ. ඒතර ඉස්සෙල්ලා අපි මෙතන තියෙන ටික තේරුම්ගෙන ඉන්න ඕන. හරි? අපහැදිලි තැනක් තියෙනවද මේ වෙනකන්? හරි. සංඛ්‍යා 7 කිය එකනේ. හරි. සුද්ධ සංඛ්‍යාවලදී මම අර පෙන්නපු පාළියේ
තිබ්බා නේද මෙන්න මෙහෙම වාක්‍යයක්. ඒක ගැටලුවක් නෑනේ. හේතුයා සත්ත්‍ය කියන එකනේ. හේතුයා සත්ත්‍ය කියලා එකක් දැක්කන්නේ නේද? ඒක මතකයිනේ. හරි. එතකොට මේ හේතුයා සත්ත්‍ය කියලා කියන්නේ මෙන්න මේ හතට. දැන් මේ එකක් අපි මේ එකක් කියවනේ සංඛ්‍යාවක් කියලා කිව්වනේ. මේ කුසලෝ කුසලස්ස කියන එක එක සංඛ්‍යාවක්. එතකොට කුසලෝ අභ්‍යාකතස්ස කියන එක මේකත් තව සංඛ්‍යාවක්. හරි. කුසලෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච කියන එක තව සංඛ්‍යාවක්. ඒක පැහැදිලි නේද? එතකොට මේ විදිහේ සංඛ්‍යා ඔක්කොම කීයක් තියෙනවද? 7ක් තියෙනවා. ඒ 7 තමයි මෙන්න මෙතන මේ හේතු යාසත්ත කියලා කිව්වේ. එතකොට මේ 7ට අදාළව තමයි දැන් ශුද්ධ සංඛ්‍යාවල ස්වරූපාර්ථනේ පාඩම් කරන්න කියලා මම දුන්නේ කොලයක්. දැන් කාලයකට කලින් දුන්නේ පාඩම් කරන්න කියලා. හරි. එතකොට මේ හේතු ප්‍රත්‍යයට අදාළව මේ මුළු 7ටම අනුකූල වෙන 7ටම අදාළ කරගත්තේ වේ ස්වරූපාර්ථ ටික තමයි මෙන්න මෙතන මේ කිව්වේ. හේතුයා සත්ත්‍ය කියන එකට අදාළව සමස්තේම මුළු හේතු ප්‍රත්‍යයටම අදාළ වන මේ විස්තර දෙන 7ටම අදාළ ටික තමයි කිව්වේ. හරි. එතකොට අපි දැන් කරන්න හදන්නේ මොකක්ද? මේ ටික මුලින්ම විස්තර කරගන්නවා. මේ සමස්තයට අදාළ වෙන ස්වරූපාර්ථ ටික විස්තර කරගන්නවා. 7ටම අදාළ වෙන ටික. ඊට පස්සේ මොකද කරන්නේ? අර එක එක සංඛ්‍යා ටිකක් තිබ්බේ. කුසලෝ කුසලස්ස, කුසලෝ අභ්‍යාකතස්ස, කුසලෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච කියලා. අන්න ඒවැය තියෙන ස්වරූපාර්ථ ටික විස්තර කරගන්න ඊට පස්සේ. ඒක පැහැදිලි නේද? දැන් ඊට පස්සේ දැන් මේකේ අපි මේ කියපු සහජාත වල එන මේ හේතු ප්‍රත්‍යේ තව මුලින්ම විස්තර කරගන්න තියෙන්නේ. හරි. මේ වාක්‍යයේ තියෙනවනේ මොකද්ද? හේතු ප්‍රත්‍යාගේ ශුද්ධ සංඛ්‍යා වාරේහි සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍ය වන්නා වූ හේතු සය කියන එක නේ. මෙතන මේ හේතු සය කියන එක මේ කියවනේ හේතු සය කියන එකක්. හරි. මේ හේතු මේ ප්‍රත්‍ය තමයි මේ හේතු සය වෙන්නේ. හරිද? එතකොට මේ කලින් කිව්වනේ සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූප සහේතුක කර්මජ රූපයන්ට කියලා. මෙන්න මෙතනට එනකන් කිව්වනේ. හරි. ඒතර ඒ ටික තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. මොනවද ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ? අන්න හරි. සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූප ඊට පස්සේ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප ටික. දැන් මේ ටික බෙදා ගන්න ඕනේ. එතන මෙතන ප්‍රත්‍ය වෙන්නේ මොනවද? හේතු සය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප ටික. දැන් මේ ටික බෙදා ගන්න ඕන. දැන් අපි බෙදාගන්නේ මොකක් එක්කද? දැන් අපි මේ කතා කරන්නේ කුසලත්‍රිකයත් එක්ක කතා කරගෙන යන්නේ නේ. ඒතර කුසලත්‍රිකයට අදාළව තමයි දැන් මේ බෙදීම සිද්ධ කරගන්නට වෙන්නේ. හරි. එතකොට අපි හේතු ටික ගත්තයින් පස්සේ හේතු කීයක් තියෙනවද? හේතු 6ක් තියෙනවා. මේ හේතු 6 බෙදා ගන්න පුළුවන් මෙහෙම. කොහොමද? කුසල අකුසල ඊට පස්සේ මොකක් හරි හොද? ඔව් කුසල හේතු අකුසල හේතු අභ්‍යාකත හේතු කියලා එනවා. හරි. ඒතර සාමාන්‍යයෙන් අපි හේතු 6යි කියන්නේ. නමුත් මේ
මේ ටික බෙදෙනවා වෙන විදිහකට නේ මෙතන. ඒතර කුසල හේතු වෙන්නේ මොනවද? අලෝභ, අදෝස, අමෝහ. ඒ ටික තමයි කුසල හේතු වෙන්නේ. ඊළඟට අකුසල හේතු වෙන්නේ මොනවද? ලෝභ, දෝස, මෝහ. ඔය තුන තමයි වෙන්නේ. අභ්‍යාකත කියන එක ගත්තයින් පස්සේ අභ්‍යාකත වලට ඉන්නෙත් මොනවද? අලෝභ, අදෝස, අමෝහ කියන මෙන්න මේ හේතු ටික තමයි එන්නේ. ඒතර මෙතනට එනකම් පැහැදිලිනේ. හේතු 6 කියන එක නේ. හරි. මේ අභ්‍යාකතය ඇතුළෙත් තව පොඩි බෙදීමක් තියෙනවා. ඒකත් අපි ඉගෙන ගන්න ඕන. ඒකත් අපිට වැදගත් වෙනවා. හරි. මේ අභ්‍යාකතය ඇතුලේ බෙදීමක් තියෙනවා මොනවද? විපාක කියලා එකක් තියෙනවා. ක්‍රියා කියලා එකක් තියෙනවා. හරි. ඒතර දැන් කුසලත්‍රිකේ මතක ඇති කුසලත්‍රිකේ ගත්තයින් පස්සේ විපාකසිත කීයක් කියනවද? කුසලත්‍රිකයට අදාළ විපාකසිත 36යි චෛතසික 38යි. ඒක මතකයිනේ නේ? හැබැයි මේ විපාක වලින් එක කොටසක් තමයි මෙතනට අදාළ වෙන්නේ. ඇයි එක කොටසක් වෙන්නේ? මේ විපාකයේ බෙදෙනවම කොහොමද? දෙකකට බෙදෙනවා නේ? මතකද? හරි. සහේතුක කියලා එකක් එනවා. ඊළඟට ඔව් අහේතුක කියලා තව කොටසක් එනවා. හරිනේ. ତර සහේතුක විපාක කීයක් තියෙනවද? අහේතුක විපාක කීයක් තියෙනවද? සිත් අහේතුක ඒවා 15ක් තියෙනවා. සහේතුක ඒවා 21ක් තියෙනවා. හරිනේ. එතකොට අපි දැන් කතා කරන්නේ මොන ප්‍රත්‍යයද? හේතු ප්‍රත්‍යය. හේතු ප්‍රත්‍යය කතා කරන නිසා මේ ඔක්කොම ටික අපි ගන්නෙ නැහැ. මේ විපාක සිත් 36 මෙතනට අදාළ කරගන්නේ නැහැ. සහේතුක විපාක ටික විතරයි මෙතනට අපි අදාළ කරගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස විතරයි අදාළ කරගන්නේ. හරි? එතකොට මෙතනට එන්නේ මොනවද? ඔව්. සහේතුක සිත්වල තියෙන ඇති හේතු තමයි එන්නේ. හරි? ඊළඟට ක්‍රියාවලට ගියාමත් මේවා ભેදයක් තියෙනවා. කොහොමද? සහේතුක ක්‍රියා අහේතුක ක්‍රියා කියලා දෙකක් තියෙනවානේ. සහේතුක ක්‍රියා සහ හේතුක ක්‍රියා කියලා දෙකක් තියෙනවා. ඒතර සහේතුක ක්‍රියාවලට කීයක් එනවද සිත්? කීයක් තියෙනවද? ඔව්. සහේතුක සිත් වලට සිත් ක්‍රියාවලට සිත් 17ක් තියෙනවා. හේතුක වලට තියෙනවා 20ක්. හරි? ඒතර මෙතන ඇත්තටම ඔක්කොම කීයක් තියෙනවද සිත්? ක්‍රියාසිත මට එක කියන්න අමතක වුණානේ. ක්‍රියාසිත 20ක් යෙදෙනවා. චෛතසික 38ම යෙදෙනවා. මේක පැහැදිලි නේද එතකොට? හරි? ඒතර මෙතනිනුත් අපිට අදාළ වෙන්නේ මොනවද? මෙන්න මේ සිත් 17 තමයි අදාළ වෙන්නේ. මේ විපාකය කියන එකත් ආපහු බෙදන්නට ඕනේ. විපාකය කියන එකත් ආපහු බෙදෙනවා. කොටස් දෙකකට බෙදෙනවා. කොහොමද මේ විපාකය කියන එක කොටස් දෙකකට බෙදෙන්නේ? මේ සහේතුක විපාකය කියන එක. දැන් අපි ගන්නේ මෙතන විපාක කියලා එන්න ඕන.
එතකොට සහේතුක විපාකයක් නැවත කොටස් බෙදෙනවා දෙකකට. ඒ තමයි සාමාන්‍ය. නැත්තම් ඒකට කියනවා ප්‍රවෘත්ති අවස්ථාව කියලා. ඊට පස්සේ ඔව් ප්‍රතිසන්දි අවස්ථාව කියලා යෙදෙනවා. හරි. ඉතින් මේ විදිහට මේක බෙදා ගන්න තියෙන්නේ. කුසල අකුසල කියලා බෙදෙන කුසල අකුසල අභ්‍යාගත කියලා බෙදෙනවා. අභ්‍යාගතය බෙදෙනවා කොටස් දෙකකට විපාක සහ ක්‍රියා කියලා. ඊළඟට විපාකයේ බෙදෙනවා බව කොටස් දෙකකට සාමාන්‍ය නැත්තම් ප්‍රවෘත්ති කියනවා. ඒකට ප්‍රවෘත්ති අවස්ථාවේදී කියන්නේ ප්‍රතිසන්දියෙන් පස්සේ ඊළඟට ප්‍රතිසන්දි අවස්ථාව කියන එක ආපහු එනවා. ඒතර මේ විදිහට මේකේ ભેදයක් තියෙනවා. හරි. හරි. දැන් සටහන් කරගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. එහෙමයි සංස. ඒතොර ඒ වයින් ඒතන තදාලම්බන කෘත්‍ය කරන සිත් 11ක් තියෙනවානේ. 11න් 8ක් සහේතුකයි 3ක් අහේතුකයි. එතකොට ඒ වයින් කොටසක් මෙතනට එනවා. ඒ විපාකේ පැහැදිලිවම ප්‍රවෘත්ති වලින් නේද? ප්‍රතිසන්දි විපාක නෙමෙයි ප්‍රවෘත්ති විපාක නේද? ඒවා සානාංශ ප්‍රවෘත්ති විපාක. දැන් ප්‍රවෘත්ති කාලයේදීනේ තදාලම්බන සිත් ඇති වෙන්නේ. එතකොට එතන ඒ තදාලම්බන කෘත්‍ය කරන සිත් 11න් සිත් 8ක් මෙතනට එනවා. කියන්නේ සහේතුක කුසල විපාක 8 මෙතනට එනවා ප්‍රවෘත්ති අවස්ථාවේදී. හරිනේ? ඔව්. හරි. එතකොට ඇත්තටම දැන් අපි හේතු 6ක් කියලා කිව්වට මේක අපි තවදුරටත් බෙදාගත්තොත් කුසලවල හේතු 3ක් තියෙනවා. අකුසලවල හේතු 3ක් තියෙනවා. ඊට පස්සේ අභ්‍යාකතේ මෙහෙම විස්තර දීර්ඝ ක්‍රමයට බෙදාගත්තොත් ප්‍රවෘත්ති අවස්ථාවේදී 3ක් තියෙනවා. ප්‍රතිසන්දි අවස්ථාවේදී 3ක් තියෙනවා විපාකයට අදාළව. ඊළඟට ක්‍රියාවලට ආවයින් පස්සේ ආපහු 3ක් තියෙනවානේ. ඒතර අපි නිකන් කෙටියෙන් මේක කිව්වට හේතු 6යි කියලා අපිට මේක තවදුරටත් බෙදා ගන්න පුළුවන්. කුසල 3යි අකුසල 3යි විපාක අභ්‍යාකත ප්‍රවෘත්ති අවස්ථාවේදී 3යි. එතකොට 9යි. විපාක අභ්‍යාකත ප්‍රතිසන්දි අවස්ථාවේදී 3යි. එතකොට 12යි. විපාක ක්‍රියාභ්‍යාකත. ඒතර මෙතන ක්‍රියානේ. ක්‍රියාභ්‍යාකත අවස්ථාවේදී 3යි. එතකොට ඔක්කොම තියෙනවා 15ක්. අපිට එහෙම බෙදා ගන්න පුළුවන් කැමතිනම්. හරි. එහෙම තියෙනවා ඇත්තටමනේ. මේක මේ ක්‍රමයට බෙදාගත්තොත් හොඳයි. ඊට පස්සේ අපි යන්නේ දැන් ප්‍රත්‍යෝත්පන්න වලට යන්නේ. ඒතර මේ වාක්‍ය අපි දැන් කතා කරේ මොකද්ද? මේ හේතු සය කියන එක තමයි කිව්වේ. මේ සුද්ධ සංඛ්‍යා වාක්‍යයට අදාළව හේතු සය කියන එක තමයි කිව්වේ. දැන් අපි යනවා මේ ප්‍රත්‍යෝත්පන්න වලට. ඒ කියන්නේ සංප්‍රයුක්ත ස්කන්ධ, සහේතුක චිත්තජ රූප, සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කියපු ඒ කොටසට යනවා. හරි. එතනදී මේ සංප්‍රයුක්ත ස්කන්ධ කියලා කියන්නේ මොනවද? ඒවා නාම ධර්මයන්. මෙන්න මේ දෙක රූප ධර්මයන්. සහේතුක චිත්තජ රූප සහ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන ඒවා රූප ධර්මයන්. ඒක පැහැදිලින්නේ. ඊට පස්සේ මේක ඇතුළෙත් දැන් ඔන්න බෙදා ගන්නට වෙනවා. හරි? චිත්තජ රූප කියන එක අපි ඉස්සෙල්ලා බෙදාගමු. චිත්තජ රූප කියන එක ගත්තයින් පස්සේ එතකොට මේ චිත්තජ රූපවල අපිට මෙතනට අදාළ වෙන්නේ මොනවද? සහේතුක චිත්තජ රූප කියන එක විතරයි. හරි? එතකොට අහේතුක චිත්තජ රූප කියන ඒවා අදාළ වෙන්නේ නැහැ. හරි? එතකොට මේක එන්නේ නැහැ. හරි? සහේතුක චිත්තජ රූප ටික විතරයි එන්නේ.
ඒතර මේ සහේතුක චිත්තජ රූපයන් වලදී මේක තවදුරටත් දැන් බෙදා ගන්න වෙනවනේ අපි කුසල ත්‍රිකය ඇතුළේ ඉන්නේ නේ. ඒතර චිත්තජ රූප කියන ඒවා මොනවද? අපි දන්නවා මොන ධර්මතාවද? කුසලද අකුසල අභිද්ද අභ්‍යාකතද? ඒවා අභ්‍යාකත. අභ්‍යාකතයි. රූපයන් වලින් ඇතුළත් වෙන්නේ. මෙතනදී මේ සහේතුක චිත්තජ රූපයන් වලදී තියෙනවා කොටස් මේක ඇතුලේ කොහොමද කුසලයන් නිසා උපදින චිත්තජ රූප තියෙනවා. ඒ කියන්නේ කුසල සිත් සහ කුසල චෛතසික ධර්මයන්. කුසල චිත්තෝත්පාදයක් පහළ වෙන වෙලාවේදී ඒ කුසල චිත්තෝත්පාදය නිසා පහළ වෙන චිත්තජ රූප තියෙනවා. එතකොට ඒක පළවෙනි කොටස. ඊළඟට අකුසලයන් නිසා උපදින චිත්තජ රූප කියලා තව කොටසක් තියෙනවා. ඒකත් පැහැදිලිනේ. ඒතර අකුසල සිත් නිසා උපදින චිත්තජ රූප කියලා කොටසක් තියෙනවා. ඊළඟට අභ්‍යාකත සිත් නිසා උපදින චිත්තජ රූප කියලා තව කොටසක් තියෙනවා. ඒතර කුසල සිත් නිසා උපදිනවා, අකුසල සිත් නිසා උපදිනවා, අභ්‍යාකත නිසා චිත්තජ රූපයන් උපදිනවා. හැබැයි මෙතනදී මතක තියාගන්නට ඕනේ රහතන් වහන්සේගේ චුතිසිතට චිත්තජ රූප උපදින්නට පුළුවන් කමක් නැහැ. ඒක අපි කලින් ඉගෙන ගත්තනේ මතකද? හේතු ප්‍රත්‍යයට අදාළව අපි කතා කරගෙන යද්දී ත්‍රිරාශිය කතා කරද්දී ඒක අපි ඉගෙන ගත්තා. රහතන් වහන්සේගේ චුතිසිතට පුළුවන් කමක් නැහැ චිත්තජ රූප උපදින්නට. එතකොට ඒක අයිති වෙන්නේ කොහෙද? මේ අභ්‍යාකතවල අයිති වෙන්නේ නේ. රහතන් වහන්සේගේ චුතිසිත කියන එක. එතකොට ඒකට චිත්තජ රූප උපදින්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට ආපහු මේ අභ්‍යාකත සිත්වල මේ තියෙනවා අරූප විපාක කියලා කොටසක්. මතකද? අරූප විපාක සහේතුකය. ඒ ඔක්කොම සහේතුක අභ්‍යාගතය. ඒතර අහේතුක වලට කොහොමත් අපිට අදාළ වෙන්නේ නැහනේ. දැන් මේ රහතන් වහන්සේගේ චුතිසිත සහේතුක අභ්‍යාගත එකක්. නමුත් ඒකට චිත්තජ රූප පදන්නට පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ අරූප විපාක වලත් තියෙනවා. අරූප විපාකත් සහේතුකයිනේ. අරූපාවචර කුසලයේ නිසානේ ගිහිලා අරූප ලෝකයේ ප්‍රතිසන්දි ගන්නෙ. ඒතර අරූප ලෝකයේදී රූප උපදින්නේ නැති නිසා ඒ අරූප විපාක වලටත් චිත්තජ රූප උපදින්නට පුළුවන් කමක් නැහැ. ඒකට ඒ කාරණේත් මෙතන මතක තියාගන්නට ඕනේ. හරි. එතකොට ඒ කිව්වේ මොනවා ගැනද? සහේතුක චිත්තජ රූප ගැන කිව්වේ. ඊළඟට මෙතන සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන එක බෙදා ගන්නට ඕනේ. හරි. මෙහෙම ભેදයක් තියෙනවානේ. කර්මජ රූප ගත්තාන් පස්සේ කොටස් තුනක් තියෙනවා. ප්‍රතිසන්දි කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට ඒකෙනුත් අපිට අදාළ වෙන්නේ මොනවද? මේ ප්‍රතිසන්දි කර්මජ රූප කියන කොටස. ඒකෙනුත් අදාළ වෙන්නේ මොනවද? සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන ටික විතරයි. හරි. ඒතර අහේතුක ඒවා අදාළ වෙන්නේ නැහැ. සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප ටික විතරයි අදාළ වෙන්නේ මෙතනට. එතකොට මේ ප්‍රවෘත්ති කර්මජ රූප, ඒ කියන්නේ ප්‍රවෘත්ති කාලයේදී පහළ වෙන කර්මජ රූප සහ අසඤ්ඤ සත්ව කර්මජ රූප කියන ඒවා පෙර කර්මය නිසා තමයි ඒ ධර්මයන් ටික උපදින්නේ. ඒ ධර්මයන් පහළ වෙන්නේ අපේ සන්තතියේ. නමුත් මෙතන මේ ප්‍රතිසන්දි කර්මජ රූපය කියන එකේදී මේ ප්‍රතිසන්දි කර්මජ රූපය පහළ වෙන්න ප්‍රතිසන්දි අවස්ථාවේදී කර්මයක් බලපානවා, කර්ම ශක්තියත් උපකාරක වෙනවා. ඒ වගේම ඒ හිත, ඒ ප්‍රතිසන්දි සිත සහේතුක සිතක් නම් ඒ සහේතුක සිතේ තියෙන හේතු ධර්මයන්ුත් හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. හරි. ඒතර අපේ ස්වාමීන් වහන්සේලාට මතක ඇති අපි ත්‍රිරාශි ඉගෙන ගනිද්දී කිව්වා මේ සහේතුක චිත්තජ රූප කියන කොටසයි. මෙන්න මේ සහේතුක චිත්තජ රූප කියන කොටසයි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන කොටසයි කියන මෙන්න මේ දෙක තමයි චිත්ත ප්‍රතිබද්ධයි කියලා කිව්වේ.
චිත්ත ප්‍රතිබද්ධයි කියලා කිව්වේ මෙන්න මේ කොටස් දෙක. මේ සහේතුක චිත්තජ රූපයි සහේතුක ඒ කියන්නේ සමාන සහේතුක විතරක් නෙමෙයි චිත්තජ රූප ටිකයි ප්‍රතිසන්දි කර්මජ රූප ටිකයි. එතකොට අපිට මෙතනට අදාළ වෙන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයට අදාළ වෙන්නේ සහේතුක චිත්තජ රූප සහ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන ටික. එතකොට මේ ප්‍රවෘත්ති කර්මජ රූප සහ අසඤ්ඤ සත්ව කර්මජ රූප කියනවා චිත්ත ප්‍රතිබද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක හේතු ප්‍රත්‍යයට අදාළ වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නයක් වෙන්නේ නැහැ කියන එක තමයි අදහස් වෙන්නේ. මෙතනට එනකන් අපේ සවන්නසට පැහැදිලිද ගැටලු තියනවද? තියෙනවා නම් අහන්නට පුළුවන්. ආයසොලට අහන්න පුළුවන්. සංප්‍රයුක්ත ස්කන්ධ උදන ඉස්සර කරන්නේ නැහැ. මොකද්ද? සංප්‍රයුක්ත ස්කන්ධ. ඔව්. ඒක විස්තර කරන්නේ නැද්ද උදන ඉස්සර? ඒක ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ ආයස්මතුන්. මෙතනදී අපි නාම ධර්මයෙන් අපි කොහොමද දන්නවනේ ඒවා සංප්‍රයුක්තයි සංප්‍රයුක්ත වෙන නිසා අපි ඒවන විස්තර කරමු ඒක ගැටලුවක් නැහැ. ඒතකොට අපි ගත්තොත් දැන් සහේතුක හිත් තියෙනවානේ. සහේතුක සිත් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? අහේතුක සිත් අහේතුකියවත් කීයක් තියෙනවද? 18ක් තියෙනවානේ. ඒතකොට 89න් 18ක් අඩු කරාම කීයද? 71යි නේ. ඒතකොට මේ සහේතුක සිත් 71 යෙදෙන ඒ සංප්‍රයුක්ත ස්කන්ධයන් වලට ඒ හේතු ටික ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ප්‍රත්‍ය වෙනවා හේතු ප්‍රත්‍ය ශක්තියෙන්. ඉතින් එතනදී අර මෝහ මූල සිත්වල එහෙම යම් වෙනසක් තියෙනවා ගන්න ඒක අපි ඉදිරියේදී කතා කරනවා. ඒතර අපි දැනට මතක තියාගන්න ඕන මොනවාද? ඒවයි යෙදෙන ඒ සහේතුක සිත්වල යෙදෙන හේතු ධර්මයන් ඒ හිත් එක්ක උපදින්නා වූ ස්කන්ධයන් වලට සෙසු ස්කන්ධයන් වලට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙම මතක තියාගත්තාම ඉතින් දැනට මේක අපි ඉදිරියේදී අර එක එක පදයක් ගන්න විස්තර කරගෙන යද්දී මේවා කඩලා විස්තර කරනවා. අවසෝතනේ ප්‍රවෘත්ති කර්මජ රූප කියලා අදහස් කරේ මොකක්ද? ප්‍රවෘත්ති කර්මජ රූප කියලා අදහස් කරේ සන්නස ප්‍රතිසන්දි අවස්ථාවෙන් පස්සේ අපේ సంతානයේ පහළ වෙන කර්මජ රූප. දැන් අපි මේ වෙලාවේ ගත්තාම අපි මේ වෙලාවෙත් අපේ කර්මජ රූප පහළ වෙනවනේ. අපි ගත්තොත් දැන් අපිට පේන්නේ මොකෙන්ද? අපිට චක්කු ප්‍රසාදය කියන එක කර්මජ රූපයක්. එතකොට අපි මේ වෙලාවේදී පහළ වෙන චක්කු ප්‍රසාද රූපය කියන්නේ ඒක ප්‍රවෘත්ති අවස්ථාවේදී පහළ වෙන්නේ. ඒ නිසා ඒක ප්‍රවෘත්ති කර්මජ රූපයක් වෙනවා සවන්නාස. ඒ කියන්නේ කර්මයෙන් කර්මජ ප්‍රතිසන්දි කර්මජ රූපය නෙමෙයිද ප්‍රවෘත්ති කර්මජ රූපය වෙන්නේ? ප්‍රතිසන්දි ඒ කියන්නේ ඒකම තමයි සවන්නාස. ඒකම තමයි කියන්නේ වෙන જાතියක් නෙමෙයි. ඒ ගණේටම අයිති. ඒක හිතන්න දැන් ප්‍රවෘත්ති අවස්ථාවේදී සමාන ප්‍රතිසන්දි අවස්ථාවේදී අපි හිතන්නකෝ අපිට පහළ වෙනවා මොකක් හරි කාය දශකයක් පහළ වෙනවා කියමුකෝ. ඒතර ඒ කාය දශකයේ ලක්ෂණය වෙනස් වෙන්නේ නැහැ ප්‍රතිසන්දි අවස්ථාවේදීත්. නමුත් ඒ දෙක අපි දෙකක් විදිහට තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍ය ශක්තියින් ගනිද්දී. දැන් ප්‍රතිසන්දි අවස්ථාවේදී ඒ කාය දශක, භාව දශක, වස්තු දශක ආදී පහළවීම කෙලින්ම කර්මයටත් අදාළයි, ඒ වගේම හිතටත් අදාළයි. චිත්ත ප්‍රතිබද්ධයි. ඒ ප්‍රතිසන්දි විඥාණයෙන් තමයි මේක උපද්දවන්නේ. කර්ම ශක්තියත් බලපානවා. ඒතර ප්‍රතිසන්දි විඥාණය නිසා ඒ කර්මජ රූප සන්තතිය, ඒ කර්මජ රූප කලාපයන් ටික පහළ කරන වෙලාවේදී කර්ම ශක්තියත් උපකාරක වෙනවා. ඒ වගේම හේතු ශක්තියත් උපකාරක වෙනවා. ඒක සහේතුක ප්‍රතිසන්දියක් නම්. එතකොට මේ වෙලාවේදී අපිට පස්සේ මේ වෙලාවේදී අපිට පහළ වෙන කාය දශක, භාව දශක, වස්තු දශක අනිත් ඔය ඊළඟට ඔය මේ චක්කු දශක ආදී ඒවා එකකටවත් මේ හේතු ශක්තිය බලපාන්නේ නැහැ. එතකොට ඒවට බලපාන්නේ අර අපේ පෙර කර්මයෙන් අපි හටගත්තා. ඊට පස්සේ ඒ කර්මය නිසා මේ සන්තතිය දිගින් දිගටම පැවතීගෙන යනවා. වෙනත් හේතුන් නිසා කියන්නේ වෙනත් ධර්මතාවයන් වෙනත් ප්‍රත්‍යයන්ගෙන් උපකාර ලැබිලා ඒ සන්තතිය වෙනම පැවතීගෙන යනවා. ඒක චිත්ත ප්‍රතිබද්ධ වෙන්නේ නැහැ. රූප කලාප වශයෙන් ඒකේ ජීවිත රූපාදියෙන් ලැබෙන මේ උපනිෂේ මුල් කරගෙන ඒක මේ මරණකම්ම පවත්වනවා කියන එක තමයි ප්‍රවෘත්ති කර්මජ රූප වලදී කියන්නේ.
අන්න හරි සමහරවිට එහෙම තමයි ගන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒකට උපකාර වෙනවා. දැන් අර අපි කතා කරන්නේ ත්‍රිරාශිය කතා කරද්දී ඒතර ආහාර ප්‍රත්‍ය ශක්තිය කියන එක වැදගත් වෙනවා. පච්චහා ජාතය වැදගත් වෙනවා. වගේ මේ සම්තතියට වෙන වෙන ප්‍රත්‍යයන් නිසා උපකාර වෙනවා. හැබැයි හේතු ප්‍රත්‍යයෙන් උපකාරයක් වෙන්නේ නැහැ. මොකද ඒවා චිත්ත ප්‍රතිබද්ධ නොවන නිසා. හරි නේද? සවනස්ලා මේක සටහන් කරගන්නවා ඇතිනේ මේ වෙද්දි.